ස්වර්ණ ගැන්වීම කියන කොටස අපි මුලින්ම බලමු එහි ඉතිහාසය මොකක්ද කියලා. මම හිතනවා යම්කිසි දෙයක් ඉගෙන ගන්න කලින් එහි ඉතිහාසය ඉගෙන ගන්න එක මේ ශිෂ්‍යයන්ට ගොඩක් වැදගත් කියලා. හිසකේ ස්වර්ණ ගැන්වීමේ ඉතිහාසය. ඈත අතීතයේ සිටම අපි පැරැන්නන් හිසකේ ස්වර්ණ ගැන්වුවා කියලා පොත්පත්වල ඒ වගේම ඉතිහාස සාක්ෂිවල සටහන් වෙනවා. මේ සඳහා වුන් බොහෝ විට භාවිතා කර තිබෙන්නේ ස්වභාවික ශාකසාර. උදාහරණයක් හැටියට මරතොණ්ඩි එහෙම නැත්නම් හෙනා. ඒ වගේම නිල් අවරිය, ඉන්දිගෝ නමින් හැඳින්වෙන නිල් අවරිය, කහ, නෙල්ලි වැනි ශාකසාර හිසකේ ස්වර්ණ ගැන්වීම සඳහා භාවිතා කර තිබෙනවා. ඊටත් අමතරව හිසකෙස්වල වර්ණය ඉවත් කිරීම සඳහා පුලුස්සාගත් අලුහුණු වගේ දේවලුත් මේ සඳහා භාවිතා කරලා තියෙනවා. ඉතිහාසයේ මෙම වර්ණ ගැන්වීම සිදු කිරීමට ප්‍රධාන හේතු වශයෙන් සඳහන් වෙන්නේ සමාජ තත්ත්ව. විශේෂයෙන්ම රෝමයේ හිසකෙස් වර්ණ ගන්වලා තියෙන්නේ ඔවුන්ගේ සමාජ තත්ත්ව ප්‍රදර්ශනය කිරීම සඳහා. සමාජ තත්ත්ව කියලා කිව්වොත් උසස් කුලේ පැලැන්තී කට්ටිය. මේ අය හිසකෙස් වර්ණ ගන්වලා තියෙන්නේ බොහෝ වෙලාවට රත් පැහැයෙන්. ඒ වගේම සාමාන්‍ය ජනතාව තඹ වර්ණයෙන් එහෙම නැත්නම් බ්ලොන්ඩ් කලර් එකෙන් හිසකෙස් වර්ණ ගන්වලා තියෙනවා. දුගී දුප්පත් අයට හිසකෙස් වර්ණ ගැන්වීමේ අවස්ථාවක් තිබිලා නැහැ. ඒ අයගේ හිසකෙස් බොහෝ වෙලාවට කළු වර්ණයෙන් තිබිලා තියෙන්නේ. ඒ වගේම තවත් හේතුවක් වන්නේ හිසකෙස් වර්ණ ගැන්වීම බොහෝ වෙලාවට මැද පෙරදිග රටවල් වල දැඩි හිරු රශ්මිය හේතුවෙන් හිසකෙස්වල පැහැ වෙනස් වෙලා තිබෙනවා. ඉතින් මේකට පිළියමක් වශයෙන් බොහෝ දෙනා හිසකෙස් වර්ණ ගන්වලා තියෙනවා. ඒ වගේම හිසකෙස් සුදු වීම එහෙම නැත්නම් අපි කියනවා ග්‍රේ හෙයාස් කියලා. හිසකෙස් සුදු වීම නිසාත් හිසකෙස් වර්ණ ගැන්වීමට බොහෝ දෙනා පෙළඹිලා තියෙනවා. 1900 මුල් ගණන් වලදී PPD ඩයි වර්ග පැරා ෆිමිලීන් ඩයිමීන් නැමැති ඩයි වර්ග සොයා ගැනීමත් සමගම ඒ වගේම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සොයා ගැනීමත් සමගම හිසකෙස් වර්ණ ගැන්වීමේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඊට පසුව විවිධ පුද්ගලයන් විසින් කර්මාන්තයක් විදියට හිසකෙස් වර්ණ නිෂ්පාදනය කිරීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ හිසකෙස් ගැන අපි කතා කරද්දී අපි බලමු කෙස් ගහේ ව්‍යුහය කොහොමද සැකසීලා තියෙන්නේ කියලා. හිසකෙස් ප්‍රධාන වශයෙන් ස්තර 3කින් සමන්විත වෙනවා. පළවෙනි කොටස කියුටිකල් ස්තරය නමින් හඳුන්වනවා. ඉතින් අපි බලමු මුලින්ම කියුටිකල් ස්තරය මොන වගේ ස්වභාවයකින්ද සැකසීලා තියෙන්නේ කියලා. කියුටිකල් ස්තරය අපි උදාහරණයක් හැටියට ගත්තොත් වහලක උළු සෙවිලි කළ ආකාරයට. එසේත් නැතිනම් මාළුවෙක්ගේ කොරපොතු පිහිටලා තියෙන ආකාරයට තමයි කියුටිකල් ස්තරය පිහිටලා තියෙන්නේ. එමෙන්ම කියුටිකල් ස්තරය අවර්ණයි. ඒ කියන්නේ පාටක් නැහැ. ඒ වගේම කියුටිකල් තට්ටු එකක් නෙමෙයි. කීපයක් කෙස් ගහක තියෙන්න පුළුවන්. සමහරක්ගේ කියුටිකල් තට්ටු 3ක් තියෙන්න පුළුවන්. සමහරගේ කියුටිකල් තට්ටු 5ක් 7ක් 12ක් ආදී වශයෙන් තට්ටු කිහිපයක් පිහිටලා තියෙන්න පුළුවන්. කියුටිකල් වලින් තියෙන ප්‍රයෝජනයක් තමයි කියුටිකල්ස් අපේ කෙස්වලට අනවශ්‍ය ලෙස වතුර උරා ගැනීමෙන් වළක්වනවා. ඒ වගේම කියුටිකල්ස් මුල සිට අගට පිරිමැදීමෙන් ඉතා සිනිඳු ස්වභාවයක් දැනෙනවා නම් ඒ කෙස් බොහෝ වෙලාවට නිරෝගී කෙස් කියලා අපි කියනවා. ඒ වගේම හිස කෙස්වල යම්කිසි ගොරෝසු බවක් දැනෙනවා නම් අපි කියනවා ඒක ටිකක් වියලි තත්ත්වයක හිස කෙස් කියලා. ඒ වගේම විනාශ වූ කියුටිකල් වල වගේ තමයි මෙම ගොරෝසු ගතිය දක්නට ලැබෙන්නේ. කෙස් ගසේ දෙවනි ස්තරය වන්නේ කෝටෙක්ස් ස්තරයයි. කෙස් ගසේ පිහිටි විශාලම ස්තරය වන්නේ මෙම කෝටෙක්ස් ස්තරයයි. මෙම ස්තරයේ කෙස් ගසේ ස්වභාවික වර්ණය පිහිටා තිබෙනවා. එමෙන්ම කෙස් ගසේ ශක්තිය පිහිටා තිබෙන්නේ බොහෝ සෙයින් මෙම ස්තරයේ. කෙස් ගසේ ස්වභාවික වර්ණය තීරණය වන්නේ මිනිසුන්ගේ ජාන මත. කෝටෙක්ස් ස්තරය තුල පවතින
මෙලනෝසයිට කියන සෛල විශේෂයෙන් මගින් නිපදවන මෙලනින් කියන වර්ණය මගින් හිස කෙස්ෙහි වර්ණය තීරණය වෙනවා. ස්වභාවික හිස කෙස් වර්ණය මෙලනින්. මෙම මෙලනින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එනම් ඉයෝමෙලනින් සහ ෆියෝමෙලනින්. ඉයෝමෙලනින් කියන වර්ණය කළු සහ දුමුරු කෙස් වර්ණය ඇති කරනවා. ෆියෝමෙලනින් කියන වර්ණය රතු සහ කහ කෙස් ඇති කරනවා. හිස කෙස්ෙහි වර්ණය වෙනස් වීමට බලපාන ප්‍රධාන සාධක කීපයක්ම තියෙනවා. හිස කෙස්ෙහි පවතින ස්වභාවික කෙස් වර්ණය වන මෙලනින් කෙස් ගසට අහිමි වීමෙන් හිස කෙස් සුදු පැහැයට පත් වෙනවා. අපි ඒක හඳුන්වනවා සාමාන්‍යයෙන් ග්‍රේ හේර්ස් කියලා. ඉතින් ස්වභාවිකවම මෙම වර්ණකයේ අහිමි වීමෙන් කෙස් සුදු පැහැ ගැන්වෙන අතර ඒ වගේම තවත් හේතු කීපයක් හිස කෙස් සුදු පැහැ ගැන්වීමට හේතු වෙනවා. උදාහරණ වශයෙන් අපි ගත්තොත් එහෙම අපි එදිනදා ජීවිතයේ භාවිතා කරන විවිධ ආලේපන වර්ග. අපි ගොඩක් භාෂ්මික බවෙන් වැඩි ආලේපන වර්ග කෙස්වලට භාවිතා කිරීම නිසා වියපත් වීමටත් ප්‍රථම ඇතැම් විට හිස කෙස් සුදු පැහැයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම හිස කෙස් සුදු පැහැවීමට ආතතියත් බොහෝ සෙයින් බලපානවා කියලා වෛද්‍යවරු පවසනවා. ඒ වගේම ජලය. අපි එදිනෙදා බොහෝ වෙලාවට නගරේ ජීවත් වන්නන් හැටියට බොහෝ සෙයින් අපි භාවිතා කරන්නේ ක්ලෝරින් අධික ජලය. මෙම ජලය මගිනුත් කාලයක් කෑමෙන් හිස කෙස් සුදු පැහැයට පත්වීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම පෝෂණ ඌනතා, රෝගී තත්ත්වයන්, විවිධ ඖෂධ, රසායනික සේවාවන් මෙම හේතු නිසා හිස කෙස් ඩැමේජ් තත්ත්වයට පත් වී හිස කෙස් සුදු පැහැයට පත්වීමට ඇති අවස්ථා බහුලව දක්නට ලැබෙනවා. NVQ විෂය නිර්දේශයට අදාළව හිස කෙස් සඳහා භාවිතා කරන කෙස් වර්ණ ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදා දී තිබෙනවා. ඉන් එකක් තමයි తాවකාලික වර්ණ. එහෙම නැත්නම් temporary hair colors. අපි බලමු මේ temporary hair colors මොනවද කියලා. මෙතන තියෙනවා color spray එකක්. මේ color spray එක අපිට ඕනම අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන්. මේක එක සේදුමකින් ඉවත් වෙලා යනවා. ඉතින් මේක මොන වගේ අවස්ථාවලටද සුදුසුද කියලා බැලුවොත් අපිට පුළුවන් මේක සමහරෙක් ඉන්න පුළුවන් හැමදාටම හිස කෙස් වර්ණයක් තබා ගන්න අකමැති. එහෙත් එක් දිනකට පමණක් හිස කෙස් වර්ණයක් දමා ගැනීමට කැමති. ඉතින් ඒ වගේ අය සඳහා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට උත්සව අවස්ථාවකට සහභාගී වෙන කෙනෙක් එදාට පමණක් හිස කෙස් වර්ණ ගැන්වීමට කැමති වෙනවා ඇති. ඒ වගේම විශේෂ උත්සව සඳහා අපි දන්නවා ඇතැම් උත්සව තියෙනවා විවිධ චරිත නිරූපණය කරනවා එම උත්සවවලදී. උදාහරණයක් හැටියට හැලොවින් වගේ උත්සව. අන්න ඒ අවස්ථාවලදීත් අපිට හිස කෙස් ඕනම වර්ණයකින් වර්ණ ගැන්වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වර්ණය ගත්තොත් ඉස්සෙල්ලා මම ඔයගලන්ට කිව්වා කෙස් ව්‍යුහය සම්බන්ධව කෙස් ව්‍යුහයේ කොටස් 3ක් තියෙනවා කියලා. කියුටිකල්, කෝටෙක්ස්, මෙඩියුලා. මෙම වර්ණය ආලේප කිරීමේදී මෙම වර්ණය තැන්පත් වන්නේ කියුටිකල් ස්තරය මතු පිට පමණයි. ඒ නිසා කෙස් ගහට කිසිම හානියක් නැහැ. හිස කෙස් එක සේදුමකින්ම ඉවත් කරලා කෙස් වර්ණ ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් කලර් hair spray විතරක් නෙමෙයි. hair color gel, hair color mousse වගේ දේවලුනුත් අපිට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු දෙවනි වර්ණය semi permanent colors. අර්ධ ස්ථාවර වර්ණ. අර්ධ ස්ථාවර වර්ණ කිව්වම අපි ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමයි අපි සුදු හිස කෙස් වර්ණ ගැන්වීමේදී බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා black henna. black henna. ඒතකොට සමහරක් වෙලාවට මේ black henna එක දිය කරගන්නේ වතුරෙන් වෙන්න පුළුවන්. ඉතින් මෙම
semi permanent වර්ණය එහෙම නැත්නම් අර්ධ ස්ථාවර වර්ණය හිස කෙස්සල cuticles අතර රැඳීමක් කෙරෙනවා. මේක cortex දක්වා ගමන් කරන්නේ නැහැ. cuticle අතර පමණයි මෙම වර්ණය ගිහිලා රැඳෙන්නේ. මුලදී මම කිව්වා cuticles තර 3ක් 5ක් 7ක් 12ක් වගේ ප්‍රමාණයක් කෙස් ගහක තියෙන්න පුළුවන් කියලා. මෙම වර්ණය රැඳෙන්නේ cuticles අතර. ඉතින් මෙම වර්ණය එක ගමනින් සේදිලා ඉවත් වෙන්නේ නැහැ. මේක සමහරක් වෙලාවට සේදුම් වර්ග 8කට 10කට වගේ ඔරොත්තු දෙනවා. ඉතින් මේක හඳුන්වනවා අපි semi permanent color එකක් කියලා. හැබැයි මෙම වර්ණය අපි යම් සේවාදායකයෙකුට භාවිතා කිරීමට කලින් ආසාත්මිකතා පරීක්ෂණයක් සිදු කළ යුතුයි. මන්දයත් මෙම වර්ණය මගින් ආසාත්මික තත්ත්වයන් ඇතිවීමට හැකියාව ඉඩ තියෙනවා. එහින්දා මේක භාවිතා කරන්න පැය 48කට කලින් මේකෙන් කුඩා ප්‍රමාණයක් සකසලා ආසාත්මිකතා පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව මෙම වර්ණය භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. ඊළඟට අපි බලමු තවත් වර්ණයක් ස්ථාවර වර්ණ. එහෙම නැත්නම් permanent hair colors. permanent hair colors මේ වගේ ටියුබ් වලින් ඔබට වෙළඳපොලෙන් මිලදී ගැනීමට හැකියාව තියෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම වර්ණය මිශ්‍ර කිරීමට ඩිවලොපර් නැමැති රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඩිවලොපර් යනුවෙන් හඳුන්වන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පාවිච්චි කරලා තමයි මේ permanent hair color එක මිශ්‍ර කරගන්නේ. මේ භාවිතා කළ හැකි අවස්ථා ගත්තොත් අපිට මේක grey hair cover කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සුදු කෙස් වර්ණ ගැන්වීම සඳහා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම fashion color එකක්. මෝස්තර වර්ණයක් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. අද මගේ පාඩම වන්නේ permanent color එකක් භාවිතා කර සුදු හිසකෙස් වර්ණ ගැන්වීමයි. ඉතින් අපි මුලින්ම බලමු මේ සඳහා අපි හිසකෙස් වර්ණයක් තෝරගන්නේ කෙසේද කියලා. මුලින්ම අපි හිසකෙස් වර්ණයක් තෝර ගැනීමේදී වෙළඳපළේ ප්‍රමිතියකින් යුත් වෙළඳ නමක් යටතේ පවතින ආලේපනයක් තෝරා ගැනීම වැදගත් වෙනවා. මෙහිදී අපි කලර් chart එකක් ඒ වෙළඳ නමට අදාළව කලර් chart එකක් භාවිතා කරනු ලබනවා සුදුසු වර්ණය තෝරා ගැනීම සඳහා. මා අත තියෙන්නේ කලර් chart එකක්. අපි මේක හඳුන්වනවා ICC කියලා. International Color Chart එකක් කියලා. මේ International Color Chart එකක් කියලා කියන්නේ නිෂ්පාදකයා විසින් වර්ණ තෝරා ගැනීම සඳහා ඉදිරිපත් කරන මෙන්න මේ වගේ කාඩ් පතක්. මේ කාඩ් පතේ මගේ දකුණු පසේ කෙළවරින් අංක 1 සිට අංක 10 දක්වා වර්ණ දක්නට ලැබෙනවා. ඉහලින් මේක natural යනුවෙන් හඳුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් අපි මේක හඳුන්වනවා base hair colors කියලා. base colors. මේ base colors ගත්තොත් මේකේ බොහෝ විට පවතින්නේ මිනිසුන්ගේ ස්වභාවික කෙස්සල පැහැයන්. මෙහි අංක 1. අංක 1 හඳුන්වනවා black කියලා. අංක 2 very dark brown. අංක 3 dark brown. අංක 4 medium brown. අංක 5 light brown. අංක 6 dark blonde. අංක 7 medium blonde. අංක 8 light blonde. අංක 9 very light blonde. අංක 10 lightest blonde. hair color පාඩම ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැටියට ඔබ අනිවාර්යෙන්ම මෙම අංක වචනයත් සමගව නිවැරදිව කටපාඩම් කළගත යුතු වෙනවා.
ස්ථීර වර්ණයක් පාවිච්චි කර එහෙම නැත්නම් පර්මනන්ට් කලර් එකක් පාවිච්චි කරලා සුදු කෙස් වර්ණ ගන්වන්නේ කොහොමද කියලා. මෙහිදී අපි මුලින්ම සේවාදායකයාගේ ස්වභාවික හිස කෙස් වර්ණය හඳුනාගත යුතු වෙනවා. අත්දැකීම් අඩු ඔබට පුළුවන් වර්ණ කාඩ් පත කලර් chart එකක් ඒකේ බේස් කලර්ස් සේවාදායකයාගේ හිස කෙස්සලට කිට්ටු කර එම වර්ණ 10න් සේවාදායකයාගේ ස්වභාවික හිස කෙස් වර්ණයේ අයත් වන්නේ කුමන වර්ණයටදයි හඳුනා ගැනීමට. දැන් ක්ලයන්ට් කන්සල්ටේෂන් එක එහෙම නැත්නම් සේවාදායක උපදේශනය සිදු කරන්න. මෙහිදී සේවාදායකයා සමග සුහදව කටයුතු කරන්න. මුලින්ම අපි හිසේ සම මේක අපි හඳුන්වනවා ස්කැල්ප් එක කියලා. හිසේ සම විශ්ලේෂණය කරන්න. ඒ වගේම හිස කෙස් විශ්ලේෂණය කරන්න. හිසේ සම විශ්ලේෂණය කිරීමේදී සොයා බලන්න අධික හිස්හොරි පවතිනවා නම් ඇත්තටම හිස කෙස්සලට මෙවැනි කලර් සිදු කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම හිසේ තුවාල, සීරීම්, ඒ වගේම දිලීර ආසාදන පවතී නම් හිස කෙස් වර්ණ කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඒ එක් කාරණයක්. ඊළඟට සේවාදායකයා සමග සාකච්ඡා කරන්න. ඔබ මීට පෙර හිස කෙස් වර්ණ ගැනීමක් සිදු කර තිබෙනවාද? එයා ඒ පිළිබඳ දන්නව නම් අහලා බලන්න. මොකද්ද වෙළඳ නම? කොහොමද කෙරුවේ? එහි ප්‍රතිඵල හොඳද? ආදී වශයෙන් සුහද සාකච්ඡාවක යෙදෙන්න. ඒ වගේම ගර්භණී මව්වරුන්ට හිස කෙස් වර්ණ ගැන්වීම සිදු කරන්නේ නැහැ. ඒ පිළිබඳවත් ඔබේ සේවාදායකයව දැනුවත් කරන්න. ඊළඟට හිස කෙස් වර්ණ ගැන්වීම සඳහා සුදුසු තත්වයක තිබේදයි සොයා බලන්න. ඒ වගේම හිස කෙස් වර්ණ ගැන්වීම කිරීම සේවාදායකයාට සුදුසුදයි සොයා බලන්න. ඒ සඳහා රූපලාවන්‍යාගාරයේදී සිදු කරනු ලබන පරීක්ෂණ වර්ග කීපයක්ම තිබෙනවා. ඔබ විසින් සේවාවට කලින් එම පරීක්ෂණ සිදු කළ යුතුව තිබෙනවා. මෙම වර්ණ මිශ්‍ර කර ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතුයි වර්ණ නියමිත අනුපාතයන්ට මිශ්‍ර කිරීමට. මේ සඳහා ඔබට භාවිතා කිරීමට හැකි දේවල් මොනවද කියලා අපි දැන් බලමු. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා භාවිතා කරන්න සූදානම් වන permanent colors color tube එක, සුදු හිස කෙස් වර්ණ ගැන්වීම සඳහා භාවිතා කරන developer වර්ගය 20 volume 6%, ශක්ති ප්‍රමාණය 20, percentage එක 106%, ප්‍රතිශතය 106%. tint brush එකක් මේ වගේ tint brush එකක් අපිට ඕන වෙනවා. ඒ වගේම developer මැන ගැනීම සඳහා අපිට measuring cup එකක් අවශ්‍ය වෙනවා. permanent colors එහෙම නැත්නම් මෙම වර්ණ tube එකේ වර්ණ අපි කිසිසේත්ම measuring cup එකට දාමන්නේ නැහැ. එහෙනම් කොහොමද අපි මේක මැනගන්නේ? මේක මැන ගැනීම සඳහා නිෂ්පාදකයා විසින් අනුපාත මෙහි සඳහන් කර තිබෙනවා. සාමාන්‍යයෙන් වර්ණ tube එකක මිලිලීටර් 60ක් පවතිනවා. එතකොට මේ 60 ගන්න ප්‍රමාණය අපිට මේ වගේ කොටස් වලින් වෙන් කර හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම නිෂ්පාදක උපදෙස් අනුව වර්ණය මිශ්‍ර කළ යුත්තේ 1:1 අනුපාතය. ඒ නිසා මම මුලින්ම වර්ණය කුඩා ප්‍රමාණයක් ඩයි බෝල් එකට දමා ගන්නවා. මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ color tube එක අපි පරිස්සමෙන් මැද ඉඳලා මේ විදිහට ඉදිරියට මිරිකලා
ඩයි එක කලර් එක ඩයි බෝල් එකට දමා ගත යුතු වෙනවා. අපි හිතමු අපි මේ සඳහා භාවිතා කළේ මිලිලීටර් 15යි. එහෙනම් අපි ඩිවෙලොපර් එකෙනුත් ගන්න ඕනේ මිලිලීටර් 15ක්. මේ තියෙන්නේ මෙෂරින් කප් එක. මනින මිනුම් උපකරණය. මේ මිනුම් උපකරණයේ සටහන් වෙලා තියෙනවා එක පසකින් මිලිලීටර් ප්‍රමාණය. මේ ඩිවෙලොපර් එක මෙෂරින් කප් එකට දමා ගැනීමේදී අනිවාර්යයෙන්ම අපි පැතලි පෘෂ්ඨයක මෙෂරින් කප් එක තැබිය යුතුයි. මෙන්න මේ විදිහට නම් අල්ලන්න එපා. ඒක වැරදි. මෙහෙම පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට අපි මිලිලීටර් 15ක් ඩිවෙලොපර් එක මෙෂරින් කප් එකට දමා ගන්නවා. ඊළඟට අපි කලර් එකත් සමග ඩිවෙලොපර් එක මිශ්‍ර කරනු ලබනවා. හොඳින් මිශ්‍ර කර යුතුව තියෙනවා ඩිවෙලොපර් සහ කලර්. ඊට පසු අපි මේ මිශ්‍රණය සාදාගත් විගසම භාවිතා කළ යුතු වෙනවා. එසෙත් නැතිනම් මේක ටික වෙලාවක් එලිමහනේ තියලා පාවිච්චි කරුවොත් ඒක වැරදි. ඒ නිසා කලවම් කරපු විගසම මෙම ආලේපනය අපි සේවාදායකයාගේ සමය ආලේප කරනවා. සේවාදායකයාගේ සමය මෙන්න මේ කොටස තමයි අපි කලර් එක ඇලර්ජි ටෙස්ට් සඳහා ආලේප කරනු ලබන්නේ. කන පිටුපස කොටස. අපිට ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් කුඩා කොටන් බඩ් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. එසේත් නැත්නම් බොහොම පරිස්සමට සත 25ක වගේ කුඩා ප්‍රමාණයක මෙම කලර් එක සමේ මේ විදිහට ආලේප කරන්න. ආලේප කරලා මේක පැය භාගයක් අපිට මෙහෙමම තියන්න පුළුවන්. පැය භාගයකට පස්සේ අපිට සාමාන්‍ය ඇල් ජලෙන් සෝදලා යවන්න පුළුවන්. හැබැයි අපි පැය භාගයකට පස්සේ සෝදලා යවුවත් අනිවාර්යෙන් මේ ආලේප කරපු තැන ඉඳලා පැය 48ක් මෙම ස්ථානයේ වෙනසක් වෙනවද කියලා අපි කල්පනාවෙන් සිටිය යුතුයි. ඒ පිළිබඳ අපේ සේවාදායකයවත් අපි දැනුවත් කළ යුතුයි. ඇත්තටම ස්කින් ඇලර්ජීස් සමේ ආසාත්මිකතාවයන් මේ රූපලාවන්‍ය සේවාවලදී විශේෂයෙන්ම කලර් පර්ම් ස්ට්‍රේට් වැනි කාර්යයන් වලදී අපට සුලභව දකින්න ලැබෙනවා. ඒ නිසා එම ආසාදනයන් ආසාත්මිකතාවයන් මගහරවා ගැනීමට මෙම ඇලර්ජි ටෙස්ට් එකක් විශේෂයෙන්ම කලර් කිරීමට පෙර පැය 48කට කලින් සිදු කර තිබීම අනිවාර්ය කාරණයක් වෙනවා. ඩිවෙලොපර් එසේත් නැතිනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. රූපලාවන්‍යාගාර තුර භාවිතා කරන ඩිවෙලොපර් අපිට මෙන්න මේ විදියට ප්‍රමාණ 3කින් දකින්න ලැබෙනවා. 3% ඩිවෙලොපර්, 6% ඩිවෙලොපර්, 9% ඩිවෙලොපර්, 12% ඩිවෙලොපර්. මෙම ඩිවෙලොපර් වලින් සිදු කරන කාර්ය වන්නේ පර්මනන්ට් කලර් එකක් සමග ඩිවෙලොපර් මිශ්‍ර කිරීමෙන් අනතුරුව කෙස්වලට ආලේප කිරීමෙන් පසු කියුටිකල් විවෘත කර ගැනීමට මෙම ඩිවෙලොපර් උදව් වෙනවා. ඒ නිසා අවශ්‍යතාවය මත ඩිවෙලොපර් භාවිතා කිරීම වැදගත් වෙනවා. අපි මුලින්ම බලමු 3% ඩිවෙලොපර්. 3% ඩිවෙලොපර් එක ශක්ති ප්‍රමාණය අපි හඳුන්වනවා 10 වොලියුම් කියලා. 10 වොලියුම් 3% ඩිවෙලොපර්. මෙම ඩිවෙලොපර් භාවිතා කරනු ලබන්නේ සුදු කෙස් වර්ණ ගැන්වීම සඳහා. මෙම ඩිවෙලොපර් සෑම
නිෂ්පාදකයෙකුම නිෂ්පාදනය කරනවා යයි කිව නොහැක. ඇතැම් නිෂ්පාදකයින්ගේ අපිට මෙම ඩිවලපර් දක්නට ලැබෙනවා. දෙවැනි වර්ගය 6% developer 20 volume. මෙම ඩිවලපර් වර්ගයේ භාවිතා කරනු ලබන අවස්ථා කිහිපයක් තිබෙනවා. එක් අවස්ථාවක් තමයි grey hair covering සුදු කෙස් වර්ණ ගැන්වීම සඳහා මෙම ඩිවලපර් වර්ගයේ භාවිතා කරනු ලබනවා. අනිත් අවස්ථාව level on level. උදාහරණයක් හැටියට අපි හිතමු level 5 light brown hair. ඒ කලර් එක යම් කිසි සේවාදායකගේ ටිකක් දුර්වර්ණ වී ඇති අවස්ථාවක එම සේවාදායකයට නැවත අවශ්‍ය වෙනවා තමන්ගේ තිබුණු වර්ණය නැවත කෙස් සඳහා ආලේප කරගන්න. එතකොට අපි මොකද කරන්නේ? එයාට තිබ්බේ level 5 hair එකක් light brown. එතකොට අපි භාවිතා කරනු ලබනවා number 5 color tube එක සහ developer 6%. 6% developer එක. ඒ දෙක එකට මිශ්‍ර කිරීමෙන් අපිට level on level එකක් ආලේප කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 6% developer එක තව භාවිතා කරන අවස්ථාවක් හිස කෙස් ටිකක් තද පැහැ ගැන්වීම සඳහා. අපි හිතමු level 3 dark brown hair එකක් level 2 මට්ටමට ගෙන ඒමට නම් ඒ කියන්නේ 3 සහ 2 අතර වෙනස 15 අංකයක් 2 කියන්නේ. එතකොටත් අපිට 6% developer එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හිසකෙස් විවර්ණ කිරීමේදීත් එහෙම නැත්නම් බ්ලීච් කිරීමේදීත් වඩාත්ම සුදුසුයි 6% developer එක භාවිතා කිරීම. ඊළඟට අපි බලමු 9% developer 30 volume. 9% developer එක. මෙම developer එක අපිට භාවිතා කරන්න පුළුවන් මට්ටම් එකක් හෝ දෙකක් ඉදිරියට ගෙන යාමට. උදාහරණයක් හැටියට සේවාදායකයාගේ හිස කෙස් level 3 මට්ටමේ එහෙම නැත්නම් dark brown මට්ටමේ පවතී නම් සේවාදායකයාට අවශ්‍ය කලර් එක number 5 නම් ඒ කියන්නේ light brown වගේ කලර් එකක් නම් අන්න එතකොට මොකද වෙලා තියෙන්නේ 3 වල ඉඳන් 5 වලට දුර ගත්තොත් 2 lift වෙනවා 3 4 5 ඒ කියන්නේ මට්ටම් දෙකක් ඉදිරියට යනවා. අපි ඒකට කියනවා lift වෙනවා කියලා. මට්ටම් දෙකක් ඉදිරියට යනවා. ඒ අවස්ථාවේදී මට්ටම් දෙකක් වෙනකන් ඉදිරියට යන්න අපිට වර්ණය ලබා ගන්න 9% developer එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු 12% developer 40 volume 12% developer 12% developer එක. ඇත්තටම ගොඩක් අපි highlights වලට යනවා නම් අපි පාවිච්චි කරන developer වර්ගයක් තමයි 12% developer. මෙම developer එක මට්ටම් 3ක් හෝ 4ක් ඉදිරියට යෑමේ හැකියාව තියෙනවා. උදාහරණයක් හැටියට client ගේ base color එක level 3 නම් dark brown නම් අපිට අවශ්‍ය වෙනවා ලබාගත යුතු color එක අපි හිතමු number 7 කියලා. number 7 කියන්නේ medium blonde number 7. එතකොට බලමු 3 වල ඉඳන් 7 වලට දුර කොච්චරද කියලා 3 4 5 6 7 ඒ කියන්නේ 4ක් ඉදිරියට යෑම. එහෙනම් අපිට වර්ණ මට්ටම් 4ක් වෙනකන් ඉදිරියට යෑමේදී කලර් එකක් ලබා ගන්න අපිට 12% developer එක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. දැන් අපි හිතමු සේවාදායකයාගේ base color එක dark brown කියලා level 3 මට්ටමක. හැබැයි සේවාදායකයාට අවශ්‍ය වෙනවා අපි හිතමු level 9 වල වගේ කලර් එකක්. level 9 කියලා කියන්නේ very light blonde කියන කලර් එක. අන්න ඒ ආශ්‍රිතව කලර් එකක් අවශ්‍ය වෙනවා නම් එහෙනම් කොච්චර lift වෙනවද? 3 වල ඉඳන් 4 5 6 7 8 9 ඒ කියන්නේ 6ක් lift වෙනවා. 6 lift වෙනවා. එතකොට ඇත්තටම
6ක් වගේ ප්‍රමාණයක් 12 ඩිවලොපර් එකත් එක්ක ලිෆ්ට් වෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න වෙන්නේ? ඒ අවස්ථාවේදී අපිට සිද්ධ වෙනවා හිස කෙස් විවර්ණ කරලා බ්ලීච් කරලා ඊට පස්සේ ඒකට කලර් එකක් දාන්න. හිස කෙස් වර්ණ ගැන්වීමට ප්‍රථම ඔබ ඔබගේ සහ සේවාදායකයාගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි. එහෙනම් අපි ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? පළවෙනි කාරණය අපි භාවිතා කරනු ලබන බ්‍රෂස්, පනා මේ වගේ දේවල් හොඳින් පිරිසිදු කර ගැනීමෙන් අනතුරුව ස්ටෙරිලයිසර් කරගත යුතුයි. එමගින් සම්පූර්ණයෙන් විස බීජ විනාශ කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව මෙම සේවාවේදී අපි PPE personal protective equipments භාවිතා කළ යුතුයි. පෞද්ගලික ආරක්ෂක උපකරණ. දැන් බලමු මේ වර්ණ ගැන්වීම සඳහා අවශ්‍ය වෙන ඉතුරු දේවල් මොනවද කියන එක. සේවාදායකයාගේ සමට මෙම ඩයි එකකින් වන බලපෑම අවම කිරීම සඳහා අපි පාවිච්චි කරන බැරියර් ක්‍රීම් එහෙම නැත්නම් ස්කැල්ප් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. ඒක විවිධ වෙළඳ නම් යටතේ ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ඩිවලොපර් එකක්. මේ සඳහා අපි 6% ඩිවලොපර් එකක් පාවිච්චි කරනවා. කලර් එක number 3 dark brown කලර් එකක් පාවිච්චි කරනවා. ඒ වගේම measuring cup එකක්, non metallic dye bowl එකක්, dye brush එකක්, පුළුන්, section clips හෝ butterfly clips, ඒ වගේම නිෂ්පාදක උපදේශ පත්‍රිකාවක් අපි කියවා බලලා තේරුම් ගන්නවා. ඒ වගේම අපිට ඕන වෙනවා කෙස් කොටස් කිරීම සඳහා tail comb එකක්. ස්කැල්ප් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් එක සේවාදායකයාගේ hair line එක ආශ්‍රිතව සමේ කම්පෙති වල ඉහළ side nape lines වල nape line එක පහළ සමේ මෙන්න මේ ආකාරයට ආලේප කර ගන්න. මෙමගින් රසායනික ද්‍රව්‍ය වලින් සමට වන හානිය අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඊළඟට අපි සේවාදායකයාගේ හිස කෙස් කොටස් කරගනු ලබනවා. මෙහිදී අපි හිස කෙස් කොටස් 4කට බෙදනවා. පළවෙනියෙන්ම අපි මිඩල් පාර්ට් එකක් පීරලා කොණ්ඩේ මැදින් බෙදලා ear to ear පාර්ට් එකට හිස කෙස් වෙන් කර ගන්නවා. ඒ වෙන් කරන ලද හිස කෙස් මෙන්න මේ විදියට හිස මුදුනට කරලා ගැට ගහලා බටර්ෆ්ලයි ක්ලිප් එකකින් හෝ සෙක්ෂන් ක්ලිප් එකකින් රඳවනු ලබනවා. මේ විදියට හිස කෙස් කොටස් 4කට බෙදීමට අපි සිදු කරනු ලබනවා. ග්‍රේ කවර් කිරීමට number 3 dark brown permanent color එක මම මිලිලීටර් 60ක් මේ ඩයි බෝල් එකට දා ගන්නවා. ඊළඟට developer 6% එකෙන් මිලිලීටර් 60ක් අපි දමා ගන්නවා. මේ දෙක එකට කලවම් කරනවා. මේක හොඳින් කලවම් විය යුතුයි. දැන් මෙතනදී කරන්නේ අපි මුළු කෙස් සඳහාම වර්ණය යෙදීම. එහෙනම් මම හිතනවා බොහොම ලේසියි කියලා අපි ඩයගනල් මෙතඩ් එකට සෙක්ෂන් කෙරුවොත්. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. අපි එක කෙස් කොටසක් මෙන්න මේ විදිහට බටර්ෆ්ලයි ක්ලිප් එකෙන් ඉවත් කරලා අපි මෙන්න මේ විදිහට බෑක් ඩයගනල් එකක් අපි මෙන්න මේ විදිහට තීරුවක් දා ගන්නවා. අපිට ඒ තීරු වෙන් කර ගැනීමේදී අපිට ටේල් කොම්බ් එක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. නැත්නම් පනාවේ ඉහළ කොටස අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. අපි මෙන්න මේ විදිහට කොටස රඳවා ගැනීමෙන් පසු අපි මේ කොටස පීරලා හොඳින් පීරලා අපි වර්ණය කෙස් වලට ආලේප කරගන්නයි ලෑස්තිය. මෙහිදී අපි ඩයි බෝල් එකෙන් මෙන්න මේ විදිහට ටින්ට් බ්‍රෂ් එකට වර්ණය අරගෙන
ඩයි බෝල් එකේ කෙළවරට බ්‍රෂ් එක තියලා මෙන්න මේ විදිහට වැඩිපුර ප්‍රමාණය ඉවත් කරලා අපි ඩයි බ්‍රෂ් එකෙන් ටින්ට් බ්‍රෂ් එකෙන් කෙස් වලට ආලේප කරන්නයි ලෑස්තිය. මෙහිදී විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි අපි වර්ණය ආලේප කර ගැනීමේදී ස්කැල්ප් එකේ සිට එහෙම නැත්නම් හිසේ සමයේ සිට සෙන්ටිමීටරයක් ඉතිරි කරලා තමයි කෙස් වර්ණය ආලේප කළ යුතු වන්නේ. ඒකට හේතුව තමයි දැන් අපි මේ පාවිච්චි කරන කෙස් වර්ණක භාෂ්මික බවෙන් යුක්තයි. ඉතින් අපේ හැමේ මේක බොහෝ වෙලාවක් රැඳිලා තිබීමෙන් සම වියලි ස්වභාවයකට යන්න පුළුවන්. ඒ වගේම හිස කෙස් වලට කෙස් මූලට යම් හානියක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වගේ 6% ඩිවෙලොපර් එකත් එක්ක මිශ්‍ර කරන ඩයි වර්ගයක් ස්කැල්ප් එකේ සිට සෙන්ටිමීටරයක් පමණ ඉතිරි කිරීමෙන් අනතුරුව කෙස් වල ආලේප කරන්න. මෙන්න මේ විදිහට අපි ඩයි එක ආලේප කරනවා. එහිදී විශේෂයෙන් අපේ දැන් මට හුරු අත දකුණු අත මම වම් අත උඩින් තමයි කෙස් ටික මෙන්න මේ විදිහට තබලා පහළ අතට මෙන්න මේ විදිහට ඩයි එක ආලේප කරමින් යනවා. ඊළඟට අනිත් කොටසත් අපි වෙන් කරලා ඩයගනල් ෂේප් එකක් සෙක්ෂන් දාලා ඒ කොටසත් පීරලා මෙන්න මේ විදිහටම ඩයි එක ආලේප කරමින් යනවා. ඊළඟට අපි කොටස් වශයෙන් දිගටම කෙස් කොටස් කරමින් මෙම වර්ණය ආලේප කරනවා. දැන් මේ ආලේප කිරීමේදී දැන් මම ඔයගලන්ට කිව්වා අපි මේක මිශ්‍ර කරලා තියෙන්නේ 6% ඩිවෙලොපර් එක 106 ඩිවෙලොපර් එකත් එක්ක කියලා. ඒ නිසා තමයි අපි 1 සෙන්ටිමීටරයක් ඉතුරු කරලා ස්කැල්ප් එකේ ඉඳලා මෙන්න මේ විදියට වර්ණය ආලේප කරනු ලබන්නේ. දැන් අපි හිතමු වෙන වර්ණයක් කියලා. අපි වෙන වර්ණයක් 9% හෝ 12% ඩිවෙලොපර් එකක් එක්ක මිශ්‍ර කෙරුවොත් සෙන්ටිමීටරයක් නෙමෙයි. ඔයගලන් අනිවාර්යෙන් තියන්න ඕනේ අංගලක ප්‍රමාණයක් ඉතිරි කරන්න ඕන. ඒකට හේතුව තමයි 6% ඩිවෙලොපර් එකට වැඩිය 9% ඩිවෙලොපර් 12% ඩිවෙලොපර් වල ශක්ති ප්‍රමාණය වැඩි නිසා 6% ඩිවෙලොපර් එකට වැඩිය හානියක් හැමට සිදු වෙන්න පුළුවන්. ඒ නිසා 9-12 ඩිවෙලොපර් වගේ දෙයක් ආලේප කරනවා නම් ඔය ෆැෂන් කලර් එකක් එක්ක එහෙම ඔයගොල්ලෝ සෙන්ටිමීටරයක් නෙමෙයි අඟලක වගේ ප්‍රමාණයක් කෙස් මුල ඉඳලා ඉතිරි කරලා මෙන්න මේ විදිහට වර්ණය ආලේප කරගන්න ඕනේ. අනිත් එක මේ කෙස් කොටස් ගද්දී ගොඩක් විශාල මහත කෙස් කොටස් ගන්නත් එපා. ඒකට හේතුව තමයි මේ එහෙම වුණොත් අර මැද කෙස් වලට වර්ණය හොඳින් කව වැදෙන්නේ නැහැ. උරා ගන්නෙ නැහැ වර්ණය. ඒ නිසා තරමක කෙස් කොටස් ගනිමින් මෙම වර්ණ තවරා ගැනීම සිදු කළ යුතුයි. දැන් තව එකක් ප්‍රශ්නයක් එයි ඔයාලට. දැන් 1 සෙන්ටිමීටර් ඉතුරු කෙරුවම මේ 1 සෙන්ටිමීටර් කොහොමද ග්‍රේ කවර් වෙන්නේ කියන එක. සුදු කෙස් වර්ණ ගැන්වෙන්නේ කියන එක. ඒකට උත්තරේ මේකයි. අපේ තියෙනවා බොඩි හීට් එකක්. අපේ ශරීර උෂ්ණත්වයක් තියෙනවා. සෙන්ටිග්‍රේඩ් අංශක 37ක්. එතකොට අපේ මේ ශරීර උෂ්ණත්වය සාමාන්‍යයෙන් අඟල් 2-3ක් යනකම් රැස්සලල්ලක් විදියට අපේ ශරීරයෙන් පිටතටද ඒ උණුසුම ලැබෙනවා. එතකොට අපි මෙතනදී සෙන්ටිමීටරයක් ඉතුරු කෙරුවත්
ඒ බොඩි හීට් එකට ඒ බොඩි හීට් එක හින්දා මේ ගාපු වර්ණේ කෙස් මුල හරියටද උරා ගැනීමක් සිදු කරනවා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක දැන් ඩිවෙලොපර් ගැන කතා කරද්දී කොයිම වෙලාවකවත් 112 වගේ ඩිවෙලොපර් කෙස් මුලට ආලේප කරන්න එපා. මොකද ඒක සැර වැඩි. ඒ නිසා මේ 112 ඩිවෙලොපර් එකක් ඔයගොල්ලෝ වෙන කලර් එකක් එක්ක ආලේප කළත් 1 ඉන්ච් එහෙම නැත්නම් අඟලක් ඉතිරි කරලා රූට් ටචින් ඒ කියන්නේ කෙස් මුලට ආලේප කර ගැනීමේදී 112 නැතුව අඩු පෙරොක්සයිඩ් එකක් එක්ක කලර් එක කෙස් මුලට ආලේප කරගන්න පුළුවන්. මොකද සැර ඩිවෙලොප් එකක් කෙස් මුලට භාවිතා කරනවා කියන්නේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපේ ඇත්තටම කෙස් ගහ කියන්නේ ඇත්තටම මේ මැරුණු කොටසක්. දැන් මේ කෙස් අපිට කැපුවට රිදෙන්නේ නැහනේ. ඇද්දට රිදෙනවා. ඒකට හේතුව තමයි හැමට සම්බන්ධ වෙලා තියෙන නිසා. නැත්තම් මේ කෙස් ගහ කියන්නේ මැරුණු කොටසක්. ඒ නිසා මේ කෙස් මුල හරිය අපි ආරක්ෂා කරගන්න ඕන. ඒ කියන්නේ හැමෙන් ඇතුළට තියෙන කොටස අපි ආරක්ෂා කරගන්න ඕන. ගොඩක් ප්‍රබල පෙරොක්සයිඩ් අපි පාවිච්චි කරුවොත් ඒකේ තියෙන භාෂ්මිකතාවය වැඩි හින්දා අර අලුතෙන් වැඩෙන කෙස් වලට ඒ කියන්නේ කෙස් මුලට හානියක් සිදු වෙන්න පුළුවන්. දැන් මෙතන මට ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න ඕන හින්දා මම මාස්ක් එකක් දාලා නැහැ. වෘත්තියක් විදියට මෙම වෘත්තිය නියැලෙන කට්ටිය අනිවාර්යෙන්ම වර්ණ ගැන්වීමේ සේවාව ඉටු කිරීමේදී මාස්ක් එකක් දානවා නම් හොඳයි. මොකද එහෙම නැත්තම් කල්යාමේදී අතුරු ආබාධ එන්න පුළුවන්. උදාහරණයක් හැටියට මේ පෙනහළු ආශ්‍රිත රෝග එන්න පුළුවන්. හුස්ම ගැනීමේ ප්‍රශ්න, ඒ වගේම පෙනහළු වල පිළිකා, ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමෙන් මේ සේවාවන් ඉටු කරන්න ඕනේ. ඒ වගේම මේ මුල ඉඳලා අගටම මතක තියාගන්න හොඳින් වර්ණය ආලේප වෙන්න ඕනේ. අනිත් එක මේ වර්ණය කියන එක මතක තියාගන්න වර්ණ හොඳින් ආලේප විය යුතුයි. දැන් අපි ටිකක් අර පිරිමැස්මට වර්ණ ඉතිරි කරගන්න අඩුවෙන් පාවිච්චි කරන්න අන්න එහෙම කල්පනා කෙරුවොත් සමහරක් වෙලාවට හරියට කෙස් වර්ණ ගැන්වෙන්නේ නැහැ. දැන් ඔයගලන් මම පැහැදිලි කෙරුවා මම මේ ගන්නේ diagonal sections, back diagonal sections. එහෙම ගත්තම හරි ලේසි වැඩ කරන්න පිළිවෙලයි වැඩේ. හැම වෙලෙම මේ සේවාවට කලින් ආලේප කරන්න කලින් කෙස් හොඳින් පීර ගන්නත් ඕනේ. අනිත් එක පාවිච්චි කරන පනාව එහෙම ඒකත් අතේම තියාගන්න. පනාව තියන්න, බ්‍රෂ් එක තියන්න එහෙම ගියොත් එහෙම ගොඩක් වෙලා යනවා. ටයිම් එක යනවා. ඒ නිසා මේ දෙකම අතේ තියාගෙන වැඩ කරන්න බලන්න. මම ගන්න ඊටම හීනි තීරු. දැන් හිසකෙස් සුදු හිසකෙස් වර්ණ ගැන්වීමේ සේවාවේ දැන් මේ වගේ පර්මනන්ට් කලර් එකක් පාවිච්චි කරන ක්ලයන්ට් කෙනෙක් ඔයාලගේ රෙගියුලර් ක්ලයන්ට් කෙනෙක් නම් නිතරම එන ක්ලයන්ට් නම් ඇත්තටම මේ සමහරක් වෙලාවට ගොඩක් අර කෙස් මැද සහ අගිසි වලට එච්චර පාවිච්චි කරන්නත් අවශ්‍ය නැහැ. මොකද මේ වගේ කලර් එකක් පර්මනන්ට් කලර් එකක් ගෑවම ගොඩක් වෙලාවට මේ කෙස්වල ආලේප කරන්න අවශ්‍ය වෙන්නේ මේ රූට් එකට විතරයි, මුලට විතරයි. ඒ වගේම තව එකක් දැන් සමහරක් වෙලාවට ඔයගලන්ට පුළුවන් බ්‍රෂ් එකෙන්ම විතරක් නෙමෙයි මෙහෙම ආලේප කරලා මේ ඇඟිලි තුඩු වලිනුත් ඒක හොඳට මෙන්න මේ විදියට කලර් එක තවරන්න හැකියාවකුත් තියෙනවා. මේ ක්‍රමයක් හරි. මෙන්න මේ විදියට කලර් එක හොඳින් ආලේප කරන්න. මේ විදියට ස්මච් කරද්දී කෙස් පොඩි කරද්දී අර වර්ණය හොඳින් උරා ගැනීමක් සිද්ධ වෙනවා. ඒක හොඳ ටෙක්නික් එකක්. දැන් මේ වගේ සේවාවක් ඉටු කිරීමේදී ක්ලයන්ට් එක්ක පොඩි කතා බහක වගේ යෙදෙන්න. දැන් සමහරක් වෙලාවට මේක කරනකොට සමහරක් ක්ලයන්ට්ස්ට ටිකක් ඇලර්ජි ටෙස්ට් කෙරුවත් පොඩි අපහසුතාවයක් ඒ වගේ දැනෙන අවස්ථා එන්න පුළුවන්. අපිට ඒක කියන්න බෑ. ඒ නිසා ඒවා දැනගන්න හොඳම විදිය තමයි මේ වගේ සේවාවක් කරද්දී විටින් විට ක්ලයන්ට් ගැනත් අපි හොයා බලන්න ඕනේ. ඊළඟට ear to ear part එකට ඉදිරියෙන් තියෙන කෙස් කොටස් ටික වර්ණ ගැන්වීමට
තියෙන්නේ. මෙතනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඇහැට වර්ණ වැටෙන්නේ නැති විදියට නළලේ වර්ණ ආලේප වෙන්නේ නැති විදියට වර්ණේ තවරන්න. එතනදී මෙන්න මේ විදියට අපි කෙස් ටික පීරලා අපි උඩ කොටසෙන් තමයි මුලින්ම තීරුව ගන්න. ඒකත් ඩයගනල් සෙක්ෂන් එකක් අපි ගන්නෙ. මෙන්න මේ විදියට තීරුවක්. ඒකත් අපි අරගෙන හොඳින් පීරලා අපිට අවශ්‍ය නම් මෙන්න මේ පැත්තෙනුත් ටිකක් ආලේප කරගන්න පුළුවන්. කියන්නේ ටිකක් කොටස මහතට આવොත් එහෙම මෙන්න මේ විදියටත් අපිට ආලේප කරගන්න පුළුවන්. ඊළඟට අපි නැවත 1 cm ඉතුරු කරලා කෙස් ටිකට මෙන්න මේ විදියට අපි ආලේප කරනවා. මේ අත තියන්න ඕනේ මෙන්න මේ විදියට. එතකොට තමයි අපිට ශක්තිමත්ව ආලේප කරගැනීමේ හැකියාව තියෙන්නේ. සමහරක් වෙලාවට මේ ක්ලයන්ට් මාස්ක් එකක් අවශ්‍ය නම් මාස්ක් එකක් දාන්න උනත් ඔයගලන්ට පුළුවන්. දැන් මේ ගත්ත කෙස් කොටස අපි මෙහෙම පහළට දාන්නේ නැහැ. අපි මේක ක්ලයන්ට්ගේ වම් අත පැත්තේ පිටුපසට වෙන්න මෙන්න මේ විදියට අපි දා ගන්නවා. මේ කෙස් කොටස. මෙන්න මේක. ඊළඟට අපි තව කොටසක් ගන්නවා. ඒකත් ඩයගනල්. මෙන්න මේ විදියට. ඒකත් හොඳින් පීරනවා. පීරා ගැනීමක් සිදු කරන්න. ඒකත් 1 cm ඉතුරු කරලා අපි මේ hear line එකෙත් පොඩ්ඩක් ආලේප කරගන්න ඕනේ. මෙන්න මේ විදියට ඒකත් ආලේප කරනවා. තව දෙයක් කියන්න ඕනේ. දැන් අපි කලර් කිරීමේදී කලර් එක ඉක්මනින්ම ඉවත් වෙන්නේ ගොඩක් වෙලාවට hear line එකේ. hear line එක ඉවත් වෙන්න හේතුව තමයි නිතරම ක්ලයන්ට් මුහුණ සෝදනවා. සේදීමකට ලක් වෙනවා මේ ප්‍රදේශය. එතකොට කලර් එක හරි ඉක්මනට ඉවත් වෙන්න පුළුවන්. දැන් ක්ලයන්ට්ස්ලා අපෙන් අහනවා ඇයි එහෙම වෙන්නේ කියන එක. ඒකට කියන්න මෙහෙම නිතරම සේදීමකට ලක් වෙනකොට මේක ඉවත් වෙන්න පුළුවන් කියලා. ඒ විදිහටම නැවත අපි අයින් කරනවා. දැන් හදිස්සියෙන්වත් මේක ආලේප කරනකොට ටිකක් හැම මතු පිට වැදෙන්න එහෙම පුළුවන්. ඒ වගේ අවස්ථාවල අපිට පුළුවන් තෙත පුළුන් කැබැල්ලකින් ඒක පරිස්සමට පීහිදලා දාන්න මේ අවස්ථාවේදීම. අනිත් එක මේ බැරියර් ක්‍රීම් එකක් ගාලා තියෙන නිසා ඒක පර්මනන්ට්ලි වදින්නෙත් නැහැ. ඒ නිසා ඒකට බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක තව දෙයක් අපි මෙහෙම වැඩ කරනකොට මේ අපි හිතන්නේ නැති අවස්ථාවක සමහරක් වෙලාවට මේ ක්ලයන්ට්ගේ ඇහැට කලර් ටිකක් එහෙම යන්න පුළුවන්. වර්ණේ වැටෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල බය වෙන්න එපා. ක්ලයන්ට්වත් බය කරන්න එපා. ඉක්මනටම කරන්න ඕන දෙයක් තමයි ඒ වගේ අවස්ථාවක අපි ඉක්මනටම වොෂ් බේසින් එක ගාවට ගිහිල්ලා ක්ලයන්ට්ගේ ඇහැ ගලා යන වතුරට විනාඩි 15ක් විතර පරිස්සමට අල්ලලා ඒ ආගන්තුක යමක් ඇහැට වැටුණා නම් ඒක ඉවත් කරලා දාන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඇහැ ටිෂු එකකින් කවර් කරලා ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා අවශ්‍ය නම් පෙන්වන්නත් පුළුවන්. ඒක අපි ප්‍රථමාධාර වශයෙන් කරන දෙයක්. ඊළඟට අපි එහා පැත්තේ කොටසත් මේ විදිහටම කලර් කරනවා. වම් පස කොටසත් මේ වගේ ඩයගනල් සෙක්ෂන්ස් ගනිමින් ඒ කලර් එක ආලේප කරගන්නවා. මෙතනින් පරිස්සම් වෙන්න ඕන hear line එකේ මේ මුල් හරියටත් මේ වර්ණය ආලේප කරගන්න. 1 cm ඉතුරු කරලා සෙන්ටිමීටරයක් ඉතුරු කරලා වර්ණය ආලේප කරගන්න. අනිත් එක මේ වර්ණේ සමානව පැතිරෙන්නත් ඕනේ. එක තැන වර්ණය ගොඩක් ආලේප වෙලා නම් ඇඟිලි තුඩු පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ඒ වර්ණේ බ්ලෙන්ඩ් කරලා ගන්න. ඒක දානවා අපි දකුණු අත පැත්තට.
විශේෂයෙන් කියන්න ඕනේ මෙම වර්ණය ආලේප කරගන්න ටයිම් එක ගත්තොත් මේක සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් ඇතුළත වර්ණය ආලේප කරගන්න ඕනේ. මේකට අපි ගන්නව නම් විනාඩි 45ක් විතර වර්ණය ආලේප කරන්නම මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙම වර්ණය ඩිවෙලොපර් සමග මිශ්‍ර කිරීමත් සමගම මෙම වර්ණාංශු විශාල වෙන්න ගන්නවා. එහෙම වුණාම ගොඩක් වෙලා තිබ්බම වර්ණාංශු විශාල වෙලා කියුටිකල් අතරින් වර්ණාංශු කෝටෙක්ස් තුලට ගිහිල්ලා ඩිපොසිට් වෙන්නේ නැහැ. වර්ණාංශු වලට ඇතුළට යාමේ නොහැකියාවක් පවතිනවා. ඒ නිසා මෙම වර්ණය හැකි ඉක්මනින් විනාඩි 10ක් 15ක් ඇතුළත ආලේප කරගත යුතුයි. දැන් වර්ණය ආලේප කරලා ඉවරයි. හරි. දැන් මූණට කෙස් වැටෙන්නෙත් නැහැ. වර්ණේ හෙයා ලයින් එකේ තැවරෙන්නෙත් නැහැ. මෙන්න මේක අපි නිෂ්පාදක උපදේශ පත්‍රිකාව අනුව නිෂ්පාදකයා දීලා තියෙනවා නම් වෙලාව මේක ආලේප කරලා විනාඩි 30ක් තියන්න, විනාඩි 40ක් තියන්න කියලා. අන්න ඒ වෙලාව මේක තියන්න ඕනේ වර්ණය ඇති වෙන්න. විනාඩි 30කට පසු වර්ණය ඇති වී ඇද්දයි අපි සොයා බලන්න ඕන. මොකද විනාඩි 30න් පස්සේ තමයි අපි මේක වොෂ් කරන්නේ. එතකොට අපි හිස කෙස් මැද හරියෙන් කෙස් කොටසක් අරගෙන කුඩා කෙස් කොටසක් අරගෙන ඒක පුළුන් කැබල්ලකින් පිස දමනවා. විශේෂයෙන්ම මේ අර ග්‍රේ හෙයාස් තිබ්බ තැන්. පොඩි කොටසක් මෙන්න මේ විදිහට පිහදලා අපි මේ ආලෝකයට අල්ලලා බලනවා වර්ණය සුදු කෙස් මගින් උරාගෙන ඇද්ද කියන එක. සුදු කෙස් පේන්නේ නැත්නම් වර්ණය උරාගෙන නම් එහෙනම් දැන් අපි ලෑස්ති කෙස් සෝදන්න. අපි හිස කෙස් සෝදන්නේ මෙන්න මේ විදිහට. වර්ණ ගැන්වීමෙන් අනතුරුව අපි කොයිම වෙලාවකවත් මද උණුසුම් වතුර පාවිච්චි කරන්නේ නැහැ. අපි ක්ලයන්ට් ෂැම්පු යුනිට් එකට ගෙනියලා හිස කෙස් හොඳින් තෙත් කරලා අපි මේ සඳහා පාවිච්චි කරන්නේ කලර් ප්‍රොටෙක්ටිව් ෂැම්පෝ එකක්. මොකද අපි පාවිච්චි කරන බොහෝ ෂැම්පූස් වල සල්ෆේට් අඩංගු වෙලා තියෙනවා. එතකොට මේ සල්ෆේට් වලින් අපේ හෙයා කලර් එක සෝදලා ඉවත් කරනවා. ඒ කියන්නේ අපි හෙයා කලර් එක කෙරුවා නම් ඒක හරිය ඉක්මනට වොෂ් අප් වෙලා ගිහිල්ලා. ඒ නිසා අපිට සාමාන්‍ය ෂැම්පූ වර්ග මෙහිදී නැවත පාවිච්චි කරන්න බෑ. අපි පාවිච්චි කරන්න ඕනේ කලර් ප්‍රොටෙක්ටිව් ෂැම්පූ එකක්. එහෙම නැත්නම් ආෆ්ටර් කලර් ෂැම්පූ එකක්. ඒක වෙළඳපොලේ ගන්න තියෙනවා. අපි මේ ෂැම්පූ එකෙන් හිස කෙස් සෝදන්න පුළුවන්. ඊට පස්සේ අපි කන්ඩිෂනර් එකක් දාන්න ඕනේ. ඊට පස්සේ අපි ක්ලයන්ට්ගේ කොණ්ඩේ හොඳින් බ්ලෝ ඩ්‍රයි කරගන්න ඕන. බ්ලෝ ඩ්‍රයි කරගෙන හෝ නිකන් නෝමල් ඩ්‍රයි කරගෙන හරි අපි සේවාව අවසන් කරනවා. සේවාව අවසන් වීමෙන් පසු අපි ක්ලයන්ට් අනිවාර්යෙන් උපදෙස් දිය යුතුයි. මොනවද ඒ උපදෙස්? අපි කියනවා දැන් මේ කලර් එකක් රසායනික ද්‍රව්‍යයක් දාලා තියෙන්නේ. ඒ නිසා වඩාත් හොඳයි සාමාන්‍යයෙන් දවස් 3ක් යනකම් මේ කලර් එක වොෂ් කරන්නේ නැත්තම්. ඒ කියන්නේ ගෙදර ගිහිල්ලා දවස් 3ක් යනකම් නාන්න නැත්තම් ගොඩක් හොඳයි. එතකොට අර කලර් එක ගොඩක් හොඳින් කෙස්සලට අල්ලලා හිටිනවා. ඒ වගේම ෂැම්පූ එකක් අපි රෙකමන්ඩ් කරන්නේ කලර් ප්‍රොටෙක්ටිව් ෂැම්පූ එකක්. ඒ වගේම අනිවාර්යෙන් කන්ඩිෂනර් එකක් දාන්න. ඒ වගේම අපි ක්ලයන්ට් කියනවා ගමනක් බිමනක් යනකොට දැන් කලර් එකක් කියන්නේ ඇත්තෙන්ම මේ කලර් එක භාෂ්මික බවෙන් වැඩි දෙයක්. මේක ගෑවම ටිකක් අර හෙයා එකේ පොඩි ඩ්‍රයිනස් එකක් වගේ එන්න පුළුවන්. ඒ නිසා අපි යාට කියනවා ඔයා මේ ගමනක් බිමනක් යද්දී ලීවෝන් මාසෙකට සැරයක් හරි ඇවිල්ලා සැලොන් එකට ඇවිල්ලා ඔය ඩීප් කන්ඩිෂනර් වගේ ට්‍රීට්මන්ට් එකක් හොඳයි මේ වගේ කලර් එකක් ඇප්ලයි කරපු ක්ලයන්ට් කෙනෙක්ට අන්න ඒ වගේ ට්‍රීට්මන්ට් එකක් ඒ සේවාව ලබා ගන්න කියලා අපි ක්ලයන්ට් උපදෙස් දෙනවා.